Specification of computers and peripheral devices. Following shows some important factors of computer specification. Important, one can generally assure the quality of an item through a specification. අන්න මෙතන වැදගත් දෙයක් තියෙනවා. Specification එක දිහා බලලා අපිට quality එක ගැන අදහසක් ගන්න පුළුවන්. Right? අපි quality එක ගැන තීරණය ගන්න එක specification එක දිහා බලනවා. Right? බලමු. ඔන්න processor එක ගැන කතා කරන්න යනවා. පරිගණකයේ processor එකට computer processor එකට සමාන කරන්නේ මිනිසාගේ මොළයට. Right? ඒක අපි දැනගෙන ඉන්න ඕන. Human brain එකට තමයි අපි equal කරන්නේ computer processor එක. Right? Humans are considered most intelligent among all living beings. Right? සත්ත්ව වර්ගය අතර මිනිසාට ලොකු brain power එකක් තියෙනවා කියලා අපි දන්නවා. The brain helps man to make decisions for action taken. විවිධ ක්‍රියාවන් සිදු කරන්න තීරණ ගැනීම මිනිසයාට මොළය උදව් වෙනවා. හොඳට මතක තියාගන්න. විවිධ ක්‍රියාවන් කරන්න තීරණ ගන්න වෙනවනේ. විවිධ තීරණයන් ගන්න මිනිසාට මේ මොළය උදව් වෙනවා. ඒ වගේම තමයි ප්‍රොසෙසර් එකටත් පරිගණකයෙන් විවිධ කාර්ය කරන්න ප්‍රොසෙසර් එකට විවිධ දේවල් කරන්න වෙනවා. decision. හරි? ඒක මතක තියාගන්න. එතකොට ප්‍රොසෙසර් එක සහ පරිගණකයෙන් කරන කාර්ය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මිනිසා ඉටු කරන කාර්ය සහ මිනිසාගේ මොළය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙන වගේ පරිගණකයෙන් කරන කාර්ය සහ ප්‍රොසෙසර් එක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද පරිගණකයේ මොළය ලෙස හඳුන්වන්නේ ප්‍රොසෙසර් එකනේ. එහෙනම් අර මිනිසාගේ වගේම තමයි සම්බන්ධතාවය විශාල සම්බන්ධතාවයක් ඒ දෙන්න අතර පවතිනවා. The brain also has the ability to shift response. මෙන්න බලන්න. The brain also has ability to shift response to all sensations. මේ හැම senses අපි sense කරන නැත්නම් අපිට input එන ඒවා හැම එකක්ම අපිට මේ හසුරව ගන්න හොඳට හැකියාවක් තියෙනවා මනුස්සයාට. ඒ වගේම මේ පරිගණකයට inputs එන ඒවා ඒ වගේම output දෙන ඒවා හසුරව ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම එකවර කාර්යයන් කිහිපයක් කිරීමේ හැකියාවක් පවතිනවා. මිනිසාටත් තියෙනවා. ඒ වගේම පරිගණකයටත් තියෙනවා. උදාහරණයක් මිනිසට බැලුවොත් අපිට කරන්න සින්දුවක් අහන ගමන් චිත්‍රයක් අඳින්න පුළුවන්. නේ? ඒ වගේම අපේ ශරීරයේ අනිත් කොටස් ටික අපි හිතන්නේ නැතුව කොටසකුත් තියෙනවනේ. අපි කුඩා මොළය කියලා කියන්නේ නේද? පිටිපස්සේ දින පුංචියට තියෙන මොළේ අපි කතා කරනකොට. ඉතින් පිටිපස්සේ තියෙන මොළේ ඒකෙන් අපිට හෘද ස්පන්දනය, පෙනහළු වල ක්‍රියාවන්, එතකොට විවිධ දේවල් අපේ ඔටෝමැටිකලි මේන්ටේන් වෙනවා නේ. අපි මේ ක්‍රියාවන් ගැන වෙන වෙනම හිතන්නේ නැහැ. අපිට හිතුවත් ඔන්න උස්ම ගන්න ඕනේ, මෙන්න දැන් පපු වැඩ කරන්න ඕනේ, මෙන්න බ්ලඩ් සර්කියුලර් ඕම මතක් කර කර අපිට වෙන වැඩක් කරන්නේ අමතක වෙච්ච එක මම එපාර මැරිලා යනවා නේ. සාමාන්‍ය ජීවිතයේදී වලුත් එහෙම නැහැ. ඒතකොට මොළය විසින් විශාල කොටස් ටිකක් සිමල්ටනස්ලි කරන එක දිගට මේ මල්ටිපල් ටාස්ක් ටිකක් එයා හැන්ඩල් කරනවා. අපි දන්නේවත් නැහැ. අපිට මතක් වෙන්නේ නැහැ ඒවා. රයිට්? ඒ වගේම අපි සාමාන්‍ය තේරෙන ඇක්ටිවිටීස් වලදීත් අපි සින්දුවක් අහන ගමන් චිත්‍රයක් අඳින්න පුළුවන්. ඒ වගේ মালටි ටාස්කින් වැඩ හැසිරවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ මිනිසාගේ මොළයට ඒ හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රොසෙසර් එකටත් ඒ වගේ දේවල් තියෙනවා. মালටි ටාස්කින් කිරීමේදී ප්‍රොසෙසර් එකට ලොකු වගකීමක් සහ කොටසක් පැවරෙනවා පරිගණකය තුලදී. right? ඉතින් මේක මේ මොළය දීලා අපිට මේක සමාන කරන එකෙන් අපිට ඉගෙන ගන්න බොහෝම දේවල් තියෙනවා. විශාල කොටසක් අපිට ඉගෙන ගන්න පුළුවන්. මිනිස් මොළයෙන් කරන කාර්ය ගැන අධ්‍යයනය කරාම පරිගණකයෙන් කරන මේ ප්‍රොසෙසර් එකේ කාර්ය පිළිබඳව අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. Brain is most important for humans. මිනිසාගේ මොළය මිනිසාට ගොඩාක් වැදගත් වෙනවා. The processor අපි processor එක එහෙම නැත්නම් අපිට යාට අපි කියනවා central processing unit කෙටියෙන් අපි CPU කියලා කියනවා. අපි කෙටියෙන් මෙයාට CPU කියලා කියනවා. CPU central processing unit කියන එක අපි කෙටියෙන් CPU කියලා කියනවා. right? It's most important part of computer. අන්න එතකොට most important part එක වෙන්නේ කාගේද? computer එක නේ. computer එකේ තමයි most important part එක වෙන්නේ CPU එක. එහෙම නැත්නම් processor එක. එහෙමත් නැත්නම් central processing unit එක නේ. වෙන අන්තිමේම අපි කියන්න පුළුවන් processor එහෙම නැත්නම් central processing unit එහෙම නැත්නම් CPU. කම දේ තමයි. හරි. ඒතර මිනිසාට මොළය වැදගත් වෙනවා වගේම පරිගණකයට processor එක ගොඩක් වැදගත් වෙනවා. The processor
process data swiftly. බලන්න මෙයාට swiftly මොනවද කරන්න පුළුවන්? data process කිරීමේ හැකියාව තියෙනවා. The processor is considered as a brain. අන්න ඒක නිසා අපි මොළය කියලා කියනෝනේ. brain of the computer. පරිගණකයේ මොළය කියලා අපි කියන්න පුළුවන්. මේ processor is considered the brain of computer. නේ? මිනිසාගේ මොළය විදියට ක්‍රියා කරනවා. මිනිසාගේ මොළය වගේ පරිගණකයට processor එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා මේ central processing unit එකේ එහෙම නැත්නම් CPU එකේ මෙන්න view how above අපි ඉහළින් බැලුවහම පේන විදිය. ඒකේ brand name එක පේනවා. ඊළඟට ඒකේ විස්තරයක් තියෙන මේක නම් Intel Core i7 processor එකක්. ඔය විස්තරයක් දාලා තියෙනවා. හැබැයි අනිත් පැත්ත හැරෙව්වහම the inside the side that connect to the motherboard. මෙන්න මේ කොටස තියෙන motherboard එකට සවි වෙන පැත්ත. right? pins තියෙනවා. දැන් මේ සමහර processors වල pins තියෙනවා. සමහර ඒවායි pins නැහැ. ඉතින් ඒක වර්ගෙ මත depend වෙනවා. දැන් මෙතන මේකේ නම් pins තියෙනවා. right? ඉතින් මේකෙදි තියෙන එක මෙන්න මේ pins මේ විදිහට මේ පරිගණකයට සවි වෙන පැත්ත motherboard එකට සවි වෙන පැත්ත තමයි මේ තියෙන්නේ. මේ අනිත් පැත්ත තියෙන්නේ මොකද්ද? අපිට motherboard එකට මේක high කරාම උඩින් පේන කොටස. මේ logo එක දාලා මෙහෙම ගොඩක් වෙලාට ඒ හදපු logo එක සහ ඒ කොටස තියෙන උඩ පැත්තේ. අනිත් කොටස තමයි මෙහෙම තියෙන්නේ. pins එහෙම නැත්නම් මේක පුංචි පුංචි කොටු කොටු වගේ පේන්න තියෙනවා. ඔය ඔයගොල්ලෝ දැක්කේ processor එක මේ front side එක සහ back side එක. Next I talking about speed of the processor. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේ processor එකේ speed එක කියන එක ගොඩක් වැදගත් දෙයක්. අපි ඒක understand කරගන්න ඕනේ හරියට. ඇයි processor speed එක වැඩි වෙනකොට computer speed වෙන්නේ? right? ඒ වගේම processor එක මේ speed වෙන එකේ වැදගත්කම මොකක්ද? ඔන්න ওই ටික මේ උදාහරණ තුලින් examples තුලින් හොඳට පැහැදිලි කරගන්න ඕන, identify කරගන්න ඕන. Speed of the processor. processor එකේ speed එක පිළිබඳව තේරුම් ගන්න යන්නේ. The machine functions at a slower speed. Takes a long time to complete a task. මැෂින් එක හැමින් නම් වැඩ කරන්නේ මේ ටාස්ක් එකක් නම් මොනවා හරි වැඩක් ඉවර කරන්න යා වැඩි වෙලාවක් ගන්න. ස්පීඩ් එක අඩු නම් වැඩක් කරන්න යන වෙලාව වැඩි. ඒක අපිට තේරෙන දෙයක් නේ. ඒ වගේම higher speed නම් මැෂින් එක higher speed නම් shorter එහෙම නැත්නම් less time එකක් තමයි ටාස්ක් එකක් complete වෙන්න යන්නේ නේ. මැෂින් එකක් වේගෙන් වැඩ කරනවා නම් අඩු කාලයකදී අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. මැෂින් එකක් ස්ලෝ එකේ වැඩ කරනවා නම් ඇත්තටම අපිට වෙලාව වැඩිපුර වැඩ කරන්න වෙනවා ටාස්ක් එකක් කම්ප්ලීට් කරගන්න. ඒක තමයි මේකේ තේරුම් ගන්නෙ පළවෙනිම. Therefore the amount of work that could be carried out using these machines during unit time differs. හරි. ඔන්න තේරුම් ගමුකෝ මේක. Blender working at slower speed. අපි slower speed එකේ වැඩ කරනවා. හැමින් වැඩ කරන blender එකකින් මෙන්න මේ වගේ මේ fruit ටිකක් නැත්නම් පළතුරු වට්ටියක් කියමුවා. මේ fruit ටිකක් අරගෙන මේකට juice maker එකකට දාලා juice හදා ගන්න අවස්ථාව. Blender working at high speed. ඒතකොට හැමින් වැඩ කරන එකකට මේ වගේ එක පළතුරු වට්ටියක් නේද? හරි පළතුරු ටිකක් දාලා එක මේ ටික ජූස් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම ස්පීඩ් එකකින් වැඩ කරන එකකට මේ වගේ මේකෙන් එකක් හදනකොට මේකෙන් මේ තුනම දාලා නේ මේ පළතුරු කොටස් තුනම දාලා එයාට ජූස් ගොඩාක් හදා ගැනීමේ හැකියාව තියෙනවා නේ. ඒකට බලන්න එයා කොච්චර හදලාද කියලා නේ fruit juice නේ. ඉතින් ඒකේ වාසිය තේරෙනවා ඇති. ස්පීඩ් එක වැඩි නම් කරන්න පුළුවන් ටාස්ක් ප්‍රමාණය වැඩි. ඕකෙදි තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? processor එකක් ගත්තහම එයාගේ ස්පීඩ් එක වැඩි නම් එයාට කරන්න පුළුවන් ටාස්ක් ප්‍රමාණය වැඩි වෙනවා. right? ඕන්නේ අන්න ඒකේ රිලේෂන්ෂිප් එක සරලව තේරුම් ගන්න තමයි මේ ඔයගොල්ලන්ට fruit juice machine එකක් දීලා තියෙන්නේ. මේ fruit juice machine එකේ ස්පීඩ් වැඩ කරනවා නම් එයාට ගොඩක් process කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ එයාට fruit juice ගොඩක් හදන්න පුළුවන්. දෙකෙන් අපිට මේ fruit juice makers දෙකෙන් අපිට බලා ගන්න පුළුවන් කම්පියුටරේ data process කරන එක පිළිබඳව යම් අවබෝධයක් ගන්න පුළුවන්. ඒක නිසා හරි.
two blenders working simultaneously. Working simultaneously එක දිගටම වැඩ කරනවා මේ blenders දෙකම. The blender working at a higher speed process a large quantity of fruit juice. අන්න වේගයෙන් වැඩ කරන blender එක මොකද කරන්නේ? එයා විශාල ප්‍රමාණයක් fruit juice හදනවා. මෙතනින් කියන්නේ ඒකනේ. fruit juice per unit. හරි. A machine working at a higher speed provide better result. Right. වේගයෙන් වැඩ කරන blender එක තමයි නැත්නම් fruit juice maker එක තමයි හොඳ result එකක් අපිට ලබා දෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර fruit juice හදනවා. The performance of a computer depending on speed process. අන්න ඒ වගේම තමයි performance එක depend වෙන්නේ පරිගණකීය performance එක depend වෙන්නේ මොකද්ද? Speed of processor. Processor speed එක මත computer එකේ performance එක තීරණය වෙනවා. A processor running at a higher speed. Processor එක higher speed නම් able to process more data during unit time. අපි දීලා තියෙන කාලයක ඒකක කාලයක් තුලදී නැත්නම් යම්කිසි කාල සීමාවකදී higher speed ඒකේ data ටික process කරන්න පුළුවන් ලොකු data ප්‍රමාණයක් process කරගන්න පුළුවන් වෙනවා. processor එකේ speed වෙනවනේ. juice maker speed වුණාම juice ගොඩක් හදන්න පුළුවන් වගේ processor එකේ speed වුණාම එයාට data ගොඩක් process කරගන්න පුළුවන්. The performance of a computer is increased. පරිගණකයේ performance එක එයාට වේගෙන් වැඩ කිරීමේ හැකියාව වැඩි වෙනවා processor එක speed වෙනතර processor එකේ speed වෙන එකකින් තියෙන ප්‍රයෝජනය තමයි data ගොඩක් process කරන්න පුළුවන්. ඉක්මනට process කරන්න පුළුවන් ලොකු data ප්‍රමාණයක්. එතකොට computer එකේම performance එක වැඩි වෙනවා. The software can be run faster. ඉතින් data process කරනවා කියලා කියන්නේ ඒකේ තියෙන softwares එහෙම වේගෙන් වැඩි කරන්න පුළුවන් වෙනවා. Therefore, selecting a processor, the advisable to select one with the greater speed. Right. ඉතින් මේකදී ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕන දේ තමයි juice maker එකේ වේගෙන් වැඩි කරාම එයාගේ output එක වෙන juice වැඩිපුර හදනවා. ඒ වගේම තමයි computer එකේ processor එකේ speed උනොතින් එයාගේ output එක වෙන්නේ මොකද්ද? data process කරන එකනේ. ඒ කියන්නේ softwares වේගෙන් වැඩ කරන්න පටන් ගන්න පුළුවන් නේ. softwares වලින් වේගෙන් වැඩ කරන්න හැකියාව ලැබෙනවා. The speed of a processor is measured by the number of instruction executed. ඒ වගේම මේ processor එකේ speed එක මනින ක්‍රමයක් තියෙනවා. ඒ processor එකේ speed එක මනින්නේ කොහොමද කියලා මෙතන තියෙනවා. The speed of a processor. ඔන්න processor එකේ speed එක මනින්න කියන්නේ විවිධ processors වල speed කියන්න පුළුවන් වෙනවනේ නේ. different processors වල different speeds තියෙනවා නේ. විවිධ වූ processor වල විවිධ වූ speed තියෙනවා. එතකොට ඒක මනින්නේ කොහොමද? අපි කොහොම හරි මනින්න බෑ. ඒක මනින විදිය තමයි measured by the number of instructions executed per second. තප්පරයකට instructions කීයක් execute කරන්න පුළුවන්ද කියලා. නැත්නම් තප්පරයක් තුලදී උපදෙස් කී කොච්චර ප්‍රමාණයක් ක්‍රියාවේ යොදවන්න පුළුවන්ද කියන එක තමයි processor එකේ speed එක කියලා කියන්නේ. මොකද්ද processor එකේ speed එක කියලා කියන්නේ? Tell me what is processor speed? What is processor speed? Number of instructions executed per second. තප්පරයක් තුලදී instruction කොච්චර ප්‍රමාණයක් execute කරනවද කියලා. ඒ කියන්නේ අපි අහුවොත් what is speed of processor කියලා what is ඒ කියන්නේ speed of the processor කියලා අහුවොත් මොකක්ද අපිට ඒකේ තේරුම? Number of instruction executed per second. තප්පරයක් නේ per second කියලා කියන්නේ. එතකොට instructions executed per second. උපදේශ නැත්තම් උපදේශ තමයි සිංහලෙන් හරි. එතකොට instruction ක්‍රියාවේ යොදවන්න පුළුවන් තත්පරයක් තුනේ. කොච්චර ප්‍රමාණයක් උපදේශ හසුරවන්න පුළුවන්ද කියන එක instruction කොච්චර ප්‍රමාණයක් හසුරවනවද කියන එක තමයි speed එක තීරණය වෙන්නේ. එතකොට මේකේ speed එක වැඩි වෙන තරමට ඒ කියන්නේ තත්පරයක් තුලදී execute කරන instruction ප්‍රමාණය වැඩි වෙන තරමට අපේ processor එක වාසිදායක වෙනවා. ඒ කියන්නේ ඒක මත පරිගණකයේ performance එක සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා. Right. ඊළඟට the speed of computer is determined by the number of instruction executed per second. මෙන්න මේක තමයි වැදගත් එක. Very important point in here. The speed of a computer is determined by the number of instructions executed per second. Number of instructions executed per second. මේක තමයි point එක.
The speed of a computer is determined by the number of instructions executed per second. මෙන්න මෙතන ගොඩක් වැදගත් දෙයක් කියවෙනවා. The speed of a computer is determined by the number of instruction executed per second. ඒක අපි දැන් කතා කරන්නේ. තත්පරයක් තුළදී execute කරන instruction ප්‍රමාණය තමයි speed එක කියලා කියන්නේ. The speed measured in hertz. අන්න වැදගත්ම දේ. එතකොට speed එක processor එකේ speed එක මනින්නේ මොනවයින්ද? hertz වලින්. hertz. ඒ වගේම units such as MHz කියන්නේ megahertz, GHz කියන්නේ gigahertz. M අකුරෙන් කියවෙන්නේ mega, G අකුරෙන් කියන්නේ giga. right? එතකොට hertz වලින් වගේම සාමාන්‍ය ස්පීඩ් එක වයින්නේ hertz වලින්. හැබැයි ඒ hertz කියන එක අද කාලේ කම්පියුටර්ස් එක්ක සංසන්දනය කරාම පුංචි එකක්. පුංචි අගයක් වෙනවා. ඒක නිසා අපි megahertz වලින් එහෙම නැත්නම් අපිට gigahertz වලින් මේක කියන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් දැන් අපිට කියන්න පුළුවන් බර මනින්න ගන්නේ gram. බර මනිනවා gram වලින්. right. අපිට gram වලින් කියන්න පුළුවන් සාමාන්‍ය රත්තරන් බයින වගේ මනිනවා නම් අපි කියන සාමාන්‍ය gram වලින් කියන gram 1යි 2යි. එහෙනම් පුංචි ප්‍රමාණ මනිනවා නම් gram 500 gram 1000 කියන්නේ කිලෝ එකනේ නේ. ඉතින් කිලෝ එකට අඩු ඒවට ඔක හරියනවා. හැබැයි අපි ඇතෙක්ගේ වගේ සතෙක් අරගෙන ඒ සතාගේ බර මැන්නොත් gram වලින් කොච්චර ඒවිද නේද? විශාල අගයක් එනවනේ නේ gram. right. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ඔය නිවසේල බල්ලෙක් කියමුනේ ඩොග් කෙනෙක් අරගෙන අපි එයාගේ බර ගන්නවා. ඒත් ග්‍රෑම් වලින් සැලකිය යුතු විශාල ප්‍රමාණයක් එනවා. හැබැයි ඉතින් අර ඇතෙක්ගේ වගේ ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ. ඉතින් අපිට අන්න ඒක නිසා අපි මනිනකොට ඒකකේ පුංචි වුණොත් ගොකක් ලොකු කරදරයි අපිට. ලොකු ප්‍රමාණ ලියන්න වෙනවනේ. ඒක නිසා ඔය මේ පොඩි දේවල් මනිනකොට අපි ග්‍රෑම් ගන්නවා. ඊළඟට ඊට වඩා ටිකක් ලොකු ඒවා මනිනකොට කිලෝග්‍රෑම් වලින් නේ. දැන් මිනිස්සෙක්ගේ උස බර මනින්න කිව්වොත් අපි ගන්නේ කිලෝග්‍රෑම් නේ. කිලෝග්‍රෑම් වලින් කියනවා. අපි ග්‍රෑම් වලින් කියන්නේ නැහැ නේ. අපි සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් වලින් කියනවා. හැබැයි ඔය ඇතෙක්ගේ වගේ කියන මොයින්ද කියහමත් අපි නේ ඒක තමයි විශාල ලොකු වාහනයක නැව වාහනයක බර වගේ කියන්නේ අපි කියන්නේ මොන කිලෝග්‍රෑම් වලින් කියන්නේ අපි කියන්නේ ටොන් වලින් නේ ටොන් 1යි ටොන් 2යි එහෙම කියන්නේ නේ විශාල නැවක වගේ බර ගත්තොත් ඉතින් එතකොට ඒවට විවිධ ටොන් වලින් වගේ ඒ වගේ ලොකු ඒකක පාවිච්චි කරනවා පුංචි ඒකක තියෙනවා ලොකු ඒකක තියෙනවා ඒ අපි අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන සාමාන්‍යයෙන් බර මයින් එකකේ මොකක්ද හුත් අපිට කියන්න පුළුවන් ග්‍රෑම් කියලා ඒ වගේ මෙතන the speed of measured in hertz. hertz කියන එකෙන් තමයි අපි speed එක මනින්නේ. මොකේද? processor එකේ. processor speed මනින්නේ hertz වලින්. ඒ speed එක කියලා කියන්නේ තප්පරයක් තුලදී execute කරන instructions ගන්නට. right? ඉතින් මෙතනද බලන්න මේගොල්ලෝ megahertz සහ gigahertz ගන්න ඇයි? මේ ඒකකයේ පුංචි නිසා ඒක ප්‍රකාශ කරලා ලියන්න ගියාම කරදර වෙන නිසා megahertz gigahertz තියෙනවා. හරියට gram kilogram ton තියෙනවා වගේ. right? එතකොට මෙතනදී තියෙන්නේ hertz, megahertz, gigahertz. right. මෙන්න සම්බන්ධතාවයක් තියෙනවා megahertz 1000ක් gigahertz 1යි. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකද්ද? මේව 1000ක් megahertz 1000ක් තමයි gigahertz එක වෙන්නේ. එතකොට hertz 1000ක් megahertz 1යි megahertz 1000ක් gigahertz 1යි. එතකොට hertz එක තුනොත් ඒ වයින් 1000ක් තමයි megahertz එක වෙන්නේ. megahertz 1000ක් තමයි gigahertz එක වෙන්නේ. right? ඕක තමයි සම්බන්ධය. හරිද? මම හිතනවා මේ කොටස තේරුම් ගන්න කියලා මේක ගොඩක් වැදගත් පොයින්ට් එකක්. මොකද කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි ස්පීඩ් එක මනින්නේ hertz වලින් කියන එක සහ hertz, megahertz, gigahertz කියන මේ එකකම තුනම පාවිච්චි කරන්න පුළුවන් processor speed එක මනින්න. ඒ වගේම මේ එකක අතර මේ එකක තුන අතර තියෙන සම්බන්ධතාවය hertz 1000ක් megahertz 1යි megahertz 1000ක් gigahertz 1යි. ඒක මතක තියාගන්න. මෙතන දීලා තියෙනවා megahertz 1000ක් gigahertz 1යි කියලා. ඒකට hertz 1000කුත් megahertz එකක් වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි ස්පීඩ් එක hertz වලින් මනිනවා. ඒ කියන්නේ ස්පීඩ් එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගත්තොත් තප්පරයක් තුලදී ක්‍රියාත්මක කරන උපදෙස් ප්‍රමාණය. එහෙම නැත්නම් number of instruction execute per second. ඉතින් number of instructions නැත්නම් තප්පරයක් තුලදී ක්‍රියාත්මක කරන උපදෙස් ප්‍රමාණයට අපි කියනවා ස්පීඩ් එක කියලා. ඉතින් ඒක මනින්නේ hertz වලින්. තව එකක තියෙනවා megahertz, gigahertz කියලා. right. Next, processor manufacturers.
මේ processors නිෂ්පාදනය කරන සමාගම් ප්‍රධාන සමාගම් තුනක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. Several processor manufacturing companies. ඔව්. මේ processors නිෂ්පාදනය කරන ආයතන කීපයක්ම තියෙනවා. මේකෙන් Apple, Intel, AMD, Advanced Micro Devices කියන එක තමයි AMD කියන්නේ. ඔන්න ඔය සමාගම් තුන ඔය අතරින් ප්‍රධාන වෙනවා. ඉතින් Apple සමාගම තමයි මෙන්න මෙතන මේ දක්වන processor එක හදාන්නේ. Intel සමාගම තමයි මේ processor එක හදන්නේ. ඒ වගේම AMD සමාගම තමයි මෙන්න මේ processor එක හදන්නේ. ඉතින් ඒවා වෙන වෙනම හඳුනා ගන්න හරියම ලේසි. Apple සමාගමේ logo එක ඒකේ තියෙනවා. Intel සමාගමේ logo එක මෙතන දීලා තියෙනවා. ඒ වගේම AMD එකේ logo එකත් මෙතන තියෙනවා. ඒ සමාගම් තුනේ logos තුන දාලා තියෙන හින්දා processors උඩින් සහ විස්තරය වෙනම දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට several processor manufacturing examples for several processor manufacturing companies කියලා අහුවොත් අපේ ප්‍රශ්නයක් Apple, Intel, AMD කියලා ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ processor එකේ නිෂ්පාදනයේ processor එකේ රූපය දීලා මේකේ නිෂ්පාදනය කරේ මොන සමාගමද අහුවොත් ඔයගොල්ලන්ට ලියන්න ඕන මේක නම් Apple, මේක නම් Intel සමාගම, මේක නම් AMD එහෙමත් නැත්නම් Advanced Micro Devices කියන සමාගම.